අපි ඉගෙන ගත්තා අවශ්‍යතා වමනා සම්පත් හිඟකම ලිව්වේ නෑ නේද? ගිය සතියේ සම්පත් හිඟකම ලිව්වේ නෑ නේද නෝට් එක? සම්පත් හිඟකම ලියලා නෑනේ ඔයගොල්ලන්ට හරි නේද? හරියටම හරි. ගාන්ට නවත්තලා තියෙන්නේ. හරි. එතකොට ඊයේත් පන්තියක් තිබුණානේ සිකුරාදා. ඒ පන්තියේ කරපු ටික තමයි මේ අද කරන්නේ. අද කරන ටික තමයි හෙට කරන්නේ. ඒතර හැමතිස්සෙම සතිය පටන් ගන්න සිකුරාදායෙන්. ලබන සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. එහෙම තමයි වාගේ පන්ති යන්නේ. දැන් අද කරලා ලබන සතිය කරාම මේ ටියුට් එක ඉවර වෙනවා. ඊට පස්සේ එන්නේ එකේ දෙක ටියුට් එක. එකේ දෙක ටියුට් එක ඔයා ගන්න ඕනේ මේ මාසෙට අදාළව. කොහොමද ටියුට් ගන්නෙ? අදාළ ආයතනයට ගිහිල්ලා මැයි මාසේ ෆීස් එක ගෙව්වම ටියුට් එක ඔයාට හම්බ වෙනවා. හරි? එතකොට ටියුට් එක ඔයා ගන්න ලබන සතියේදී. ඇතුළත ලබන සතිය ඉස්සරහට ගන්න. එතකොට ටියුට් එකේ වැඩ ටික මම පටන් ගන්නවා ලබන සෙනසුරාදා නෙමෙයි ඊළඟ සතිය වෙනකොට පටන් ගන්නවා. හරි? ඒතර අපේ පළවෙනි ටියුට් එක අපිට තව දවස් දෙකකින් කරලා ඉවර කරගන්න පුළුවන් පාඩම. ඔන්න මතක් කරගෙන මෙමු අපි දැන් අවශ්‍යතා. අවශ්‍යතා කියන්නේ මොනවද? බලන්න ළමයි. ඇස් මනා අපිටම අවශ්‍යතා අපිට පේන්න තියෙනවා. සෞඛ්‍ය අවශ්‍යතාවයක් නේද? ඇයි? බලන්න ඉන්දියාවේ ඊයේ පෙරේද නිවුස් වල ඔයා දැක්කනේ. රෝහලක ඇඳක් හොයාගන්න නැතුව. දැඩි සත්කාර ඒකකයට ඇතුල් වෙන්න බැරුව. මහමග පාරේ වාහනවල මිනිස්සු මැරලා ගියා. එහෙනම් සෞඛ්‍ය කියන්නේ අවශ්‍යතාවයක්. ඇයි ඒ? සෞඛ්‍ය නොලැබුණොත් මැරෙනවා. එහෙනම් අවශ්‍යතා කියන්නේ ජීවත් වීමේදී අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ. අනිවාර්යෙන් සපුරා ගත යුතු දේ. අවශ්‍යතා කියලා කියන්නේ අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ. අනිවාර්යෙන් සපුරා ගත යුතු දේට කියනවා අවශ්‍යතා. හරිනේ? ඊළඟට අවශ්‍යතාවයන් ඊටාම සීමිතයි. ගොඩක් නෑ. පොදුයි. සරලයි. පොදුයි සරලයි. වමනා. වමනා කියන්නේ ඊට වඩා වෙනස්. අවශ්‍යතාවයන් ඉටු කරගන්නා විවිධ ක්‍රම තමයි වමනා කියන්නේ. අවශ්‍යතාවයන් ඉටු කරගන්න විවිධ ක්‍රම අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ක්‍රම ආකාර හඳුන්වන්නේ වමනා. අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ක්‍රම ආකාර හඳුන්වන වමනා කියලා. ඒ වගේම මේ වමනාවන් අසීමිතයි. ගොඩාක් තියෙනෝනේ. උදාහරණ ගමු අපි. ආහාර අවශ්‍යතාවයක් බත් පාන් ඉන්දියාප පිට්ටු රොටි වමනා. වස්ත්‍ර අවශ්‍යතාවයක් එක එක වර්ගයේ ඇඳුම් වමනාවන්. වාසස්ථාන අවශ්‍යතාවයක් විවිධාකාර වාසස්ථාන වමනාවන්. වමනා කියන්නේ අසීමිතයි විවිධයි. සංකීර්ණයි. වමනා විවිධ වේ. සංකීර්ණ වේ. නේද?
උවමනා විවිධයි සංකීර්ණ වේ. තව එකක් තමයි ළමයි උවමනා මං කියලා දුන්නා. කාලයත් සමග උවමනා කියන එක කාලයත් සමග වර්ධනය වේ. කාලයත් සමග වර්ධනය වෙනව නේද? හා එන්න උවමනා. දැන් මොන මේ අසීමිත උවමනා ඉටු කරගන්න මේ අසීමිත උවමනා ඉටු කරගන්න අපි ගාව තියෙන්නේ සීමිත සම්පත්. සම්පත් ගොඩක් නෑ. අපේ මේ අසීමිත උවමනා ඉටු කරගන්න අපි ගාව තියෙන්නේ ඊටාම සීමිත සම්පත්. සම්පත් කියලා කිව්වම ආර්ථික විද්‍යාවෙන් නම් ළමයි සම්පත් කියන්නේ භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය, ව්‍යවසාය. ඉකොන් වල තව ඉතින් ලෝකේ තියෙනවා නේද කාලය කියන්නේ සම්පතක්, මුදල් කියන්නේ සම්පතක්, 5M 6M ඔය කී ඔය කලමනාකරණයේදී එහෙම උගන්වන්නේ WAT වල වගේ. එතකොට ඒ වෙලාව BS වලත් උගන්වනවා. සම්පත් තියෙනවලම ලෝකේ ගොඩාක් අමුද්‍රව්‍ය හැමදේම සම්පතක්. ඉකොන් වල නම් සම්පත් හතරයි තියෙන්නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. අපේ ඊළඟ පාඩම වෙන්නේ මේ හතර උගන්වන එක. එකේ දෙක ඊළඟ ටියුට් එකෙන් කරන්නේ මේ ටික උගන්වන එක. ඒතර සම්පත් ලෝකේ සීමිතයි. එතකොට තමයි ඇති වෙන්නේ හිඟකම. හිඟකම්. හරි හිඟකම. මොකක්ද ඒතර හිඟකම කියන්නේ? අසීමිත මිනිස්සුවමනා ඉටු කිරීමට සීමිත සම්පත් ප්‍රමාණවත් නොවීම හඳුන්වන්නේ හිඟකම. ලෝකයේ හිඟකමට මුහුණ දීලා නැද්ද? බලන්නකො ළමයි කොච්චරවත් තියෙන හිඟකමනේ. හිඟකමනේ. ඔන්න දැන් මම තා සමහරලාට වාට අද ඩේටා ඉවර වෙලා ඔන්න පාඩම කට් වෙනවා. හිඟකම. අපේ වුවමනාවන් සපුර ගන්න අපි ගාව තිබුණු සම්පත් මදි. ඩේටා මදි වුණා. එහෙම වෙන්න පුළුවන්. තව වෙලාවකට ඇමරිකාව මාර ලොකු රටක්. නේ සෞඛ්‍ය හරි දියුණුයි. ඒ වුණාට දැන් කොරෝනා හැදිලා මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ රටේ කොරෝනා හැදෙන මිනිස්සුන්ට අඩු ගානේ ස්පිරිතාල පද්ධතිය ඇමරිකාවට මදි. අපි කවර කතාවද? ඇමරිකාවට තමන්ගේ රටේ ස්පිරිතාල මදි. මදිකම. ඒකට කියන්නේ හිඟකම. මදි. ඇමරිකාව එන්නත් නිෂ්පාදනය කරන රටක්. ඇස්ට්‍රසෙනිකා කියන එන්නත ඉන්දියාවේ නිපදවන්නේ. ඒකේ මව් සමාගම තියෙන එංගලන්තේ. අපේ රටට ගහන එන්නද? ඒක. ඒතර එංගලන්තේ ළමයි එන්නත් මදි. එංගලන්තෙට. ඉන්දියාව ඇතුළෙම එන්නත හදලත්. තමන්ගේ රට ඇතුළේ එන්නත හදලත්. තමන්ගේ රට බේරගන්න ඉන්දියාවට විදියක් නැහැ. ඇයි ඒ? සම්පත් හිඟයි. අසීමිතව නෑ ලෝකෙ කිසි දෙයක්. ඒ කියන්නේ අපි ගාව තියෙනවා නම් වුවමනාවන් අසීමිතව, වුවමනාව අසීමිත වුණාට අපි ගාව තියෙන්නේ සීමිත සම්පත්. ඒ නිසා අපි ගාව තියෙන සම්පත් කාලය වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්, ශ්‍රමය වෙන්න පුළුවන්, ප්‍රාග්ධනය වෙන්න පුළුවන් ඕන සම්පතක් ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නොවේ. ඒ කියන්නේ මදිකම. එන නිර්වචනය කරමුද? ඔන්න සම්පත් හිඟකම නිර්වචනය. මෙම අසීමිත මිනිස්සුවමනා ඉටු කිරීමට සීමිත සම්පත් ප්‍රමාණවත් නොවීම හිඟකම ලෙස හැඳින්වේ. හැමෝම ආයි කියන්නේ අසීමිත මිනිස්සුවමනා ඉටු කිරීමට සීමිත සම්පත් ප්‍රමාණවත් නොවීම හිඟකම ලෙස හැඳින්වේ. සරලම දේවාට මේ වෙලාවේ මතක තියාගන්න පුළුවන්. එන්නත් බලන්න මුළු ලෝකෙටම හිඟයි. අපි දැන් අපිට එන්නත් ගෙන්න ගන්න බැරුව අපි හිර වෙලා. ඉන්දියාවට එන්නත් මදි වෙලා හිර වෙලා. ඇමරිකාවට, එංගලන්තේ වගේ රටවල් ගත්තත් තමන්ගේ රටට ප්‍රමාණවත්
එන්නත් ඒව නැහැ. ඒ තමයි හිඟකම. ඒ හිඟකම. මේ වෙලාවේ ළමයි හිඟකම කියන එක ලෝකෙට හොඳට දැනෙනවා. ආයි කියන්න දෙයක් නැහැ. ඒකෙන් තමයි ඔක්කොම ප්‍රශ්න පැන නගින්නේ. ආර්ථික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න හැම දෙයක්ම. සම්පත් හිඟකම කියන්නේ අපි හැමෝටම බලපාන කරුණක්. ඒක දුප්පත් රටකටත් බලපානවා, පෝසත් රටකටත් බලපානවා. ඒ නිසා හිඟකම හැමෝටම පොදු වූ ගැටලුවක්. පොදු වූ ගැටලුවකි. හැමෝටම පොදුයි මේ ගැටලුව. ඒ වගේම ළමයි හිඟකම කියන්නේ දුප්පත්කම නොවේ. ඒ කියන්නේ දුප්පත් රටවල් වලත් හිඟකම තියෙනවා, පෝසත් රටවල් වලත් හිඟකම තියෙනවා. දැන් එන්නත හිඟ වෙලා තියෙන අපිට විතරක් නෙමෙයි. මේ ලෝකේ පෝසත්ම රටවල් වලටත් එන්නත් හිඟයි, අපිටත් හිඟයි. ඒ කියන්නේ ඒක හැමෝටම පොදුයි. දුප්පත්කම නොවේ. හිඟකම කියන ප්‍රශ්නය විසඳිය නොහැක. විසඳිය නොහැක. විසඳන්න බෑ. කලමනාකරණය කරන්න විතරයි පුළුවන්. මේක විසඳන්න බෑ. කොහොමද විසඳන්නේ? ලෝකෙට එන්නත් ඕනේ කියලා මෙහෙම උඩ බලන් හිටියම එන්නත් ලැබෙනවද? වහිනවා වගේ. නෑනේ. රටට අවශ්‍ය කරන එන්නත් අපිට ඕනේ කෝටියක් නම් කෝටියක එන්නත් උඩින් එනවද? නෑ. නිසා කවදාවත් හිඟකම කියන එක විසඳන්න බෑ. හිඟකම කලමනාකරණය කරන්න පුළුවන්. අර පිරිමැස්වෙන් පාවිච්චි කරලා එහෙම මොන හරි කලමනාකරණයකට යන්න පුළුවන්. හැබැයි විසඳන්න බෑ. අපිට කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන්. හැබැයි මේක විසඳන්න බෑ. අපි කොච්චර කාර්යක්ෂම වුණත් හිඟකම කියන ප්‍රශ්නය විසඳෙන්නේ නෑ ළමයි. 100% ඉවර කරන්න බෑ. විසඳන්න බෑ. කලමනාකරණය කරගන්න පුළුවන්. හිඟකම කියන්නේ වෙළඳ පොලේ ඇතිවන භාණ්ඩ හිඟේ නොවේ. පටල ගන්න එපා අර වචනය භාණ්ඩ හිඟය කියන එක නොවේ. ඒතකොට හිඟකම කියලා කියන්නේ වෙළඳ පොලේ ඇතිවන භාණ්ඩ හිඟවීම නොවේ. ඒ කියන්නේ මොකද්ද භාණ්ඩ හිඟවීම කියන්නේ? භාණ්ඩ හිඟවීම කියලා කියන්නේ ඔක ආන්සර් කරන්න කමන්නේ. ආන්සර් කරන්න. වෙළඳ පොලේ ඇතිවන භාණ්ඩ හිඟේ නොවේ. ඒ කියන්නේ වෙළඳ පොලේ අපි හිතමු භාණ්ඩ හිඟ වෙනවා කියලා. මොනවා හරි පොඩි ප්‍රශ්නයක් වෙලා දැන් ඔයගොල්ලෝ ආයේ කඩේට යනවා. ඔය කඩේට ගියාම ඔයා යන්නේ සීනි කිලෝ එකක් ගන්න. කඩේ සීනි ඉවර වෙලා. ඒක හිඟකම නෙමෙයි ඈ. ඒ කඩේ සීනි ඉවර වෙලා කියන එක ඒක කඩේ ප්‍රශ්නයක් ඔයාගේ ප්‍රශ්නයක් නේ. එතකොට ඒක බලපාන්නේ නැහැ. එතකොට මේ වගේ භාණ්ඩ හිඟ වෙනවා කියන්නේ හිඟකම කියන එක නෙමෙයි. මුළු ලෝකෙටම බලපාන විදියට රටකට බලපාන විදියට සම්පත් හිඟවීම තමයි හිඟකම කියලා කියන්නේ. හොඳයි. නැවත ආයෙ කියමු දෙක පාරක්. හිඟකමේ නිර්වචනය කියන්නේ මම මේ අඳින්නේ අර මයින්ඩ් මැප් එකක් වගේ එකක් නැත්නම් chart එකක්. මේකේ ඊතල වලින් තමයි පෙන්වන්නේ සම්බන්ධය. සම්බන්ධයේ ඊතල වලින් පෙන්වන්නේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න යොදා ගන්න විවිධ ක්‍රම තමයි වුවමනා. අසීමිත වුවමනා ඉටු කිරීමට සීමිත සම්පත් ප්‍රමාණවත් නොවීම හිඟකම. හිඟකම හැම රටකටම පොදුයි. දුප්පත්කම නෙමේ එකෙන් අදහස් වෙන්නේ. හිඟකම කියන ප්‍රශ්නේ විසඳන්න බෑ. වෙළඳ පොලේ ඇතිවන භාණ්ඩ හිඟය හිඟකම නෙමේ. හිඟකම ගැන පැහැදිලිද? විභාගයට 5 පාරක් විතර අහලා තියෙන තැනක් හිඟකම කියන්නේ. පැහැදිලි? හරි. එහෙනම් ලියාගමු ඒක ඉස්සෙල්ලම. පිටු අංක 21. පිටු අංක 21. ලියන්න. අසීමිත මිනිස් උවමනා අසීමිත මිනිස් උවමනා ඉටු කිරීමට සීමිත සම්පත්
සීමිත සම්පත් රතු පෑනෙන් ප්‍රමාණවත් නොවීම නිල් පෑනෙන් සම්පත් හිඟකම ලෙස හැඳින්වේ. සම්පත් හිඟකම ලෙස හැඳින්වේ. අලුත් ඡේදකයෙන් සම්පත් හිඟකමක් පැන නැගීමට බලපාන ප්‍රධාන කරුණු දෙකකි. ප්‍රධාන කරුණු දෙකකි. ඊළඟ රුලෙන් 1 යම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා අසීමිත වීම දෙක යම් දෙන ලද අවස්ථාවක සමාජයේ සතු සම්පත් සීමිත වීම රුලක් කරලා ඊළඟ ඡේදය සම්පත් හිඟකම සංවර්ධිත
සංවර්ධිත සම්පත් හිඟකම සංවර්ධිතකම සංවර්ධනය වෙමින් පවතින සංවර්ධනය වෙමින් පවතින ඌන සංවර්ධිත වෙමින් පවතින ඌන සංවර්ධිත යන සෑම ආර්ථිකයකටම යන සෑම ආර්ථිකයකටම අතුපෑනෙන් පොදු වූ ගැටලුවකි අතුපෑනෙන් පොදු වූ ගැටලුවකි රුලක් කරලා ඊළඟ ඡේදය සම්පත් හිඟකම තුළින් ඊළඟ ඡේදය සම්පත් හිඟකම තුළින් අතුපෑනෙන් දුප්පත්කම පිළිබිඹු නොවේ අතුපෑනෙන් දුප්පත්කම පිළිබිඹු නොවේ රුලක් කරලා ඊළඟ ඡේදය ඊළඟ ඡේදය සම්පත් හිඟකම පිළිබඳ ප්‍රශ්නය සම්පත් හිඟකම පිළිබඳ ප්‍රශ්නය විසඳිය නොහැක වුවමනා අසීමිතව පවතින තාක් කල් වුවමනා අසීමිතව පවතින තාක් කල් හා හා සම්පත් සීමිතව පවතින තාක් කල් සම්පත් සීමිතව පවතින තාක් කල් පවතින තාක් කල් සම්පත් හිඟකම පිළිබඳ ප්‍රශ්නය
සම්පත් හිඟකම පිළිබඳ ප්‍රශ්නය. විසඳිය නොහැක. විසඳිය නොහැක. රුලක් කරලා ඊළඟ ඡේදේ. වෙළඳ පොලේ වෙළඳ පොලේ ඉල්ලුම් හා සැපයුම් තත්වයන් වෙළඳ පොලේ ඉල්ලුම් හා සැපයුම් තත්වයන් නොගැලපීමෙන් ඇතිවන භාණ්ඩ හිඟය ඇතිවන භාණ්ඩ හිඟය සම්පත් හිඟකම නොවේ. ඇතිවන භාණ්ඩ හිඟය සම්පත් හිඟකම නොවේ. ඒ කරුණු ටිකම තව පොඩ්ඩක් වැඩිපුර කරුණුත් එක්ක පැහැදිලි කරලා තියෙනවා ළමයි පිටු අංක 22. දැන් ඔක ලියාගන්න ඉවර නම් පිටු අංක 22ට එන්න. පිටු අංක 22 කියවන්න ඔයා නිකන් කියවගෙන යන්න. ඒක කියවන්නේ මෙහෙමයි මේ හයිලයිට් කරගෙන එහෙම කියවන්න ඕනේ නැහැ. බොක්ස් කියන්නේ අමතර කරුණු දාපු තැනක්නේ. ඉක්මනින් කියවන්න. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ ඒක. ඉක්මනින් කියවගෙන යන්න. ඔය ලියපු ටිකම තමයි තව පැහැදිලි කරලා තියෙන්නේ. කියවලි ඉවරලා ටක් ගාලා අත උස්සන්න. හරිද? කියවලි ඉවරයි. හොඳයි. ඒකේ තුන්වෙනි කරුණ ටිකක් අලුතෙන් තියෙන එකක් අපි කලින් කතා නොකරපු. පහ කලින් නිර්වචන උගන්වනකොට මුලින් මේක කියලා දුන්නම ඒ වගේ තියෙනවා ඈ. තුන්වෙනි එක ඉස්සරහදී හම්බ වෙනවා. එතකොට අපි බලමු. ඉතින් ඒවා අපි දැන් කතා කරපු කරුණුමයි. දැන් එන්න පිටු අංක 23 අපි තව සංකල්ප දෙකකට යන්න හදන්නේ. දැන් අද දවසේදී මේ සංකල්ප දෙක තමයි ඉගෙන ගන්න. ඒතර සංකල්ප තුනක් අද දවසේ ඉගෙන ගන්නවා. හිඟකම
තෝරා ගැනීම, විකල්ප භාවිත පැවතීම කියන සංකල්ප තුන තමයි අද අපි ඉගෙන ගන්නේ. දැන් ඔන්න විකල්ප භාවිත පැවතීම. දැන් මෙන්න මෙහෙමනේ ළමයි. අපි ගාව තියෙන ඕනම සම්පතක් විවිධ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. එක දෙයක් විතරක් නෙමෙයිනේ තියෙන්නේ. ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට මෙතන මම ගන්නෙ විකල්ප භාවිත කියලා කියන්නේ එක එක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් හිතන්න. පැය දෙකක කාලය. දැන් ඔයාට මොනවද කරන්න පුළුවන්? පන්ති පැමිණීම. පන්තියට සහභාගී වීම. ඔන්න ඔයා ඒක තමයි දැන් කරන්නේ. ඔන්ලයින් දැන් පන්තියේ ඉන්නවා. තව එච්චරද කරන්න තිබුණේ නෑනේ. ඔයාට තිබුණා කාටුන් බලන්න නැත්නම් අද දවසේ යන kids movie ළමා චිත්‍රපටයක් බලන්න ටීවී බැලීම. ඒවා බලන්නේ නෑ නේද? මොකක් හරි කුණු හරපයක් තමයි බලන්නේ. කමන්නේ ටීවී බලන්න තිබුණේ. දැන් ඔයා ටීවී බලන්නේ නැතුව තමයි පන්තියට සම්බන්ධ වෙන්නේ. තව ඕනනම් සෙල්ලම් කරන්න තිබුණා. පිරිමි ළමයිට ක්‍රිකට් ගහන ග්‍රවුන්ඩ් එකට යන්න මොන හරි එහෙම තිබුණා. ඕනයි ඉතින් අපි තව එකක් දාමු මේක නම් බොරු. තව කරන්න පුළුවන් විකල්පයක් පොත් කියවීම. සමහරවිට ළමයින්ගෙන් අහුවා මෙහෙම කියනවනේ. මොනවද ඔයාලට මේ පැය දෙකේ කරන්න පුළුවන් දේවල් කියලා අහුවම ඔයා කියන පොත් කියවන්න තිබුණා. පාඩම් කරන්න තිබුණා. ඒ වගේ බොරු බයිලත් ගහනවා. ඒකත් දැම්ම. දැන් මේ මොනවද මේ? මේ විකල්ප ඕනම සම්පතක විකල්ප ළමයි ගොඩාක් තියෙනවා. දැන් නිකන් හිතන්න ඔයාට රුපියල් 1000ක් අතර දෙනවා. විකල්ප තියෙනවනේ. 1000න් ඇඳුමක් ගන්න පුළුවන්, 1000න් කන්න පුළුවන්, 1000 ඉතුරු කරන්න පුළුවන්. විකල්ප තියෙන ගොඩක්. ඔයාගේ මේ පන්තියේ ඉන්න පැය දෙක විකල්ප තියෙනවා. පන්තියට ඉන්නේ නැතුව ටීවී බලන්න පුළුවන්, සෙල්ලම් කරන්න යන්න පුළුවන්, පොත් කියවන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්. විකල්ප තියෙනවා. අපේ ශ්‍රමය දැන් මම ගුරුවරයෙක් වෙලා උගන්වනවා. හැබැයි මම රජයේ ගුරුවරයෙක් නෙමෙයි. ඒතර ඒ විකල්ප තියෙනවා. නැත්නම් අපිට තුන රස්සාවකට යන්න. අපිත් උපාධිය අරගත්තා අයනේ. එතකොට ජපුරේ ගිහිල්ලා තියෙනවනේ. ඒතර අපිට රස්සාවකට යන්න තිබුණා. එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න තිබුණා. බැංකුවක රස්සාවට යන්න තිබුණා. විකල්ප. විකල්ප තියෙනවා. කොච්චර දේවල් තියෙනවද ළමයි? ඔයා හිතන්නකෝ කොළඹ තියෙන හොඳම ඉඩමේ. මොකද්ද ගහලා තියෙන්නේ දැන්? මතන්නද ඒක? කොළඹ තියෙන හොඳම ඉඩමේ. මොකද්ද තියෙන්නේ? කොළඹ තියෙන හොඳම ඉඩමේ තියෙන පාර්ලිමේන්තුව. බලන්න විකල්ප. ඕක පාර්ලිමේන්තුවක් නැතුව ඕක හෝටලයක් කරන්න තිබුණානේ. හෝටලයක් ගහන්න තිබුණා. පාර්ලිමේන්තුව ගහන්න තිබුණා. නැත්නම් වෙන මොකකට හරි යොදා ගන්න තිබුණා. විකල්ප. ඉඩමක් ගත්තත්, ශ්‍රමය ගත්තත්, කාලය ගත්තත්, මුදල් ගත්තත් විකල්ප තියෙනවා. අන්න ඒකට කියනවා සම්පත්වල විකල්ප පැවතීම. එතකොට තමයි ළමයි ආර්ථික ප්‍රශ්න වැඩි වෙන්නේ. ඇයි? අපි ගාව තියෙන සම්පත් හිඟයි. හරිද? හිඟයි ගොඩාක් නෑ හිඟයි. විකල්ප වලිනුත් යුක්තයි. විකල්ප වලිනුත් යුක්තයි. එතකොට මොකද වෙන්නේ? දැන් අපි හිතමු කාට පැය දෙකක කාලය. කාලය හිඟයි. විකල්පයන්ගෙන් යුක්තයි. එතකොට ඔයාට සිද්ධ වෙනවා තෝරගන්න. ඔයා තෝරගෙන තියෙනවා පන්තියට සම්බන්ධ වෙන්න. අන්න ඒකට කියනවා තෝරා ගැනීම. මොකද තෝරා ගැනීම කියන්නේ? හිඟ විකල්ප භාවිත වලින් යුත් සම්පත් යොදාගෙන ඉටු කරගන්නා වුවමනා තීරණය කිරීම. දැන් උදාහරණය ආවේ පැය දෙකක කාලය හිඟයි කරන්න වැඩ තියෙනවා 4. ඒකෙන් තෝරගන්නවා පන්තියට සහභාගී වීම. ඒක තෝරා ගැනීම. පැහැදිලි? ඒක තෝරා ගැනීම. දැන් අපි උදාහරණයක් මෙතනට ගමු. උදාහරණය පන්තියට සහභාගී වීමට තෝරා ගැනීම. පන්තියට සහභාගී වීමට තෝරා ගැනීම. ඒක හඳුන්වනවා
තෝරා ගැනීම කියන්නේ. පැහැදිලිද සංකල්පේ? හරි. විකල්ප භාවිත කියන්නේ අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. එකක් තෝරගත්තම කියනවා තෝරා ගැනීම. හැම රටක්ම එහෙමයි ළමයි. දැන් ලංකාව තේ හදන්න තෝරගෙන තියෙනවා, ඇඟලුම් හදන්න තෝරගෙන තියෙනවා, කුරුඳු හදන්න තෝරගෙන තියෙනවා. හැබැයි අපි වාහන හදන්නේ නැහැ, ෆ්‍රිජ් හදන්නේ නැහැ, ටීවී හදන්නේ නැහැ, කැමරා හදන්නේ නැහැ. ඒ ටික ඔක්කොම හදන්න ජපානයේ තෝරගෙන තියෙනවා. නවසීලන්තයේ කිරි නිෂ්පාදනය කරන්න තෝරගන්නවා. ස්කොට්ලන්තයේ විස්කි නිෂ්පාදනය කරන්න තෝරගන්නවා. ඇමරිකාව තීරිංගු සහ ඒ කාර්මික උපකරණ හදන්න තීරණය කරනවා. ඒ වගේ එක එක රටවල් ළමයි තෝරගන්නවා තමන් මොනවද හදයි. ඒකට කියනවා ඒ රටවල් විසින් කරන ඒ තෝරා ගැනීම වලට කියනවා තෝරා ගැනීමේ ගැටලු. තෝරා ගැනීමේ ගැටලු. ගැටලු තුනක් තියෙනවා රටක් විසින් තෝරගන්න. එකක් රටක් හදන එක තෝරගන්න ඕනේ. හදන විදිය තෝරගන්න ඕනේ. ඒක අපනයනය කරනවද තමන්ගේ රටේ තියාගන්නවද කියලා තෝරගන්න ඕනේ. ඒවට කියනවා තෝරා ගැනීමේ ගැටලු තුනයි. පැහැදිලි? එහෙනම් අලුත් සංකල්ප දෙකක් ආවනේ. දැන් එකපාරක් පාඩම් කරමුද අපි මුලින් ඉඳලා? හැමෝම මාත් එක්ක එකපාරක් විස්තරේ කියාගෙන යමු. අවශ්‍යතා කියන්නේ අවශ්‍යතා පුද්ගලයෙකුට ජීවත් වීමේදී අනිවාර්යෙන් සපුරාගත යුතු දෑ අවශ්‍යතා ලෙස හැඳින්වේ. උවමනා අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ක්‍රම ආකාර උවමනා ලෙස හැඳින්වේ. හිඟකම මේ පැත්තෙන් එන්නේ මේ ඊතලෙන් අසීමිත මිනිස්සු උවමනා ඉටු කිරීමට සීමිත සම්පත් ප්‍රමාණවත් නොවීම. තෝරා ගැනීම විකල්ප භාවිත කිසියම් සම්පතක් විවිධ භාවිත සඳහා යොදාගත හැකි බව. කිසියම් සම්පතක් විවිධ භාවිත සඳහා යොදාගත හැකි බව. තෝරා ගැනීම මේ පැත්තෙනුයි එන්නේ. සම්පත් හිඟවීම හා විකල්ප භාවිත වලින් යුක්ත වීම නිසා ඉටු කරගන්නා වුවමනා තීරණය කිරීම. සම්පත් හිඟවීම හා විකල්ප භාවිත වලින් යුක්ත වීම නිසා ඉටු කරගන්නා වුවමනා තීරණය කිරීම තෝරා ගැනීමයි. පැහැදිලි? හරි. එහෙනම් අපි මේ දෙකත් ඉස්සෙල්ලා ලියාගෙන ඊළඟ කොටසට එමු. පිටු අංක 23ට එන්න. සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම කියන මාතෘකාවට එන්න. ඒ මාතෘකාව යටතේ ලියන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ටික බොඳ වෙලා. හදන්න බොඳ වෙලා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන නිෂ්පාදන සම්පත් එක් කාර්යයක් සඳහා පමණක් නොව එක් කාර්යයක් සඳහා පමණක් නොව විවිධ නිෂ්පාදන කාර්යයන් සඳහා
යොදාගත හැකි බව. එච්චර තමයි හැදේ. යොදාගත හැකි බව. සම්පත්වල විකල්ප භාවිත පැවතීම යන්නෙන්. සම්පත්වල විකල්ප භාවිත පැවතීම යන්නෙන්. සම්පත්වල විකල්ප භාවිත පැවතීම යන්නේ අදහස් වේ. යන්නේ අදහස් වේ. ඊළඟ එකෙන් තෝරා ගැනීම. තෝරා ගැනීම. ඒක යටතේ. සම්පත් හිඟවීම හා සම්පත් හිඟවීම හා තෝරා ගැනීම යටතේ ලියන්නේ සම්පත් හිඟවීම හා විකල්ප භාවිත වලින් යුක්ත වීම නිසා සම්පත් හිඟවීම හා විකල්ප භාවිත වලින් යුක්ත වීම නිසා අසීමිත වුවමනාවන්ගෙන් සීමිත වුවමනාවන්ගෙන් ඉටු කර ගන්නා වුවමනා ඉටු කර ගන්නා වුවමනා තීරණය කිරීම තෝරා ගැනීමයි. තීරණය කිරීම තෝරා ගැනීමයි. රුලක් කරලා තෝරා ගැනීමක් ඇතිවීමට තෝරා ගැනීම ඊළඟ රුලෙන් තෝරා ගැනීමක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු දෙකකි. හේතු දෙකකි. හේතු දෙකකි. එක සමාජය සතු සම්පත් හිඟවීම සමාජයේ සතු සම්පත් හිඟවීම
දෙක සම්පත් විකල්ප භාවිත වලින් යුක්ත වීම. සම්පත් විකල්ප භාවිත වලින් යුක්ත වීම. හරි නේද? හැමෝම ලියාගත්තද හරියට? පිළිවෙලට ලියාගත්තා ළමයි නේ? හරිනේ? එතන යටින් තියෙනව නේද ප්‍රශ්න තුනක් දාලා. කුමක් නිෂ්පාදනය කළ යුතුද? කෙසේ නිෂ්පාදනය කළ යුතුද? කාසඳා නිෂ්පාදනය කළ යුතුද කියලා මේ print කරලා. අන්න ඒක තමයි ප්‍රශ්න තුන. ඒවට කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න. ඒකේ උඩ තියෙන ඡේදයක්. ඒ ඡේදය අන්තිමට ඉවර වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න ලෙසද හඳුන්වන එම තේරීම් තුන. ඒ මූලික ආර්ථික ප්‍රශ්න කියන එක highlight කරන්න. මූලික ආර්ථික ප්‍රශ්න තුනයි. ඒ තුන තමයි උතන තියෙන්නේ. කුමක් නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද? ඒ තුනම තෝරගන්න ප්‍රශ්න. මොනවද හදන්නේ? කොහොමද හදන්නේ? කාටද හදන්නේ කියලා තෝරගන්න ඕන. හරි? කියවද ඒක? right. හොඳයි. තව පොඩි දෙයක් අපි මෙතනින් යනවා. ඊට පස්සේ ඒකට එමු. මේ සංකල්පය අපි අද ලියන්නේ නැහැ. නමුත් අපි පොඩ්ඩක් ඉගෙන ගන්නවා. දැන් හැමෝම නැවත බලන්න බෝඩ් එක. බෝඩ් එක බලන්න. ආවස්තික පිරිවැය. ආර්ථික විද්‍යාවේ තියෙන ප්‍රබලම සංකල්පයක් මේ ආවස්තික පිරිවැය කියන්නේ. හොඳට අහගෙන ඉන්න ටිකක් වැදගත් තැන. දැන් ඔයාගේ මේ පැය දෙකක කාලේ ඔයා තීරණය කරානේ පන්තියට සම්බන්ධ වෙන්න. දැන් ඔයා ඇත්තටම ඉන්නේ පන්තියට සම්බන්ධ වෙලානේ ඔන්ලයින්. ඒ නිසා ඔයාට කැප කරන්න වුණා නේද අවස්ථා තුනක්. ටීවී බලන්න, සෙල්ලම් කිරීම, පොත් කියවීම. එහෙනම් ඒක ලෝකේ හැමෝටම වෙන දෙයක් නේ. මොකක්ද? අපි යම් දෙයක් තෝරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා කැප කරන්න. අපි යම් දෙයක් තෝරගත්තොත් ඒ තෝරගන්න නිසා සිද්ධ වෙනවා කැප කරන්න. අපි යම් දෙයක් තෝරගත්තොත් අනිවාර්යයෙන්ම කැපකිරීම කරන්න වෙනවා. අපි මොනවාම හරි දෙයක් තෝරාගත්තොත් අපිට සිද්ධ වෙනවා කැප කරන්න. දැන් පන්තියට එන්න තෝරගත්තා. ටීවී බලන එක, සෙල්ලම් කරන එක, පොත් කියවන එක කැප කරන්න වුණා. මේ තුනම කැප කරා. පන්තියට එන්න තෝරගත්තාම ඉතිරි තුනම කැප කරා. ඒකට කියන කැපකිරීම. පැහැදිලිනේ? ඒකට කියන කැපකිරීම. එතකොට අපි යම් දෙයක් තෝරගත්තොත් තවත් ගොඩක් දේවල් කැප කරනවා. ඒ කැප කරන දේවල් වල තියෙනවනේ හොඳම එක. ඒකට කියන වචනේ තමයි මොන බලාගෙන ඉන්න. ඊළඟ හොඳම විකල්ප අවස්ථාව. next best alternative. ඊළඟ හොඳම විකල්ප අවස්ථාව තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා පන්තියට පැය දෙකක් ආවා. පැය දෙකක් ආපු නිසා මේ ටික කැප වුණා. කැප වෙච්ච ටිකෙන් හොඳ මේක. ඒ කියන්නේ ඔයා පන්ති ආවේ නැත්තම් මොකද කරන්නේ? ටීවී බලනවනේ. ආන්නේ ටීවී බලනවා කියන එක තමයි ආවස්තික පිරිවැය. සෙල්ලම් කරනවා නම් ඒ සෙල්ලම් කරනවා කියන එක. එහෙනම් අපි මේ තියෙන අවස්ථා හතරෙන් එකකට තෝරගත්තම මෙන්න මේක අපි තෝරගත්තා. පන්තියට සහභාගී වීම තෝරා ගැනීම.
මේ අවස්ථා තුන කැප කිරීම ඒ කැප කරපු ඒවයි හොඳම එක. හොඳම එක ටීවී බැලීමට තිබූ අවස්ථාව. ඒකට කියනවා ආවස්තික පිරිවැය. කැප කරපු හොඳම එකට කියනවා ආවස්තික පිරිවැය. ඒක ළමයි අපි ඊළඟ කොටසෙන් තමයි නෝට් එක ලියන්නේ සහ ඒක තව ගැඹුරට කතා කරනවා. හැබැයි ආවස්තික පිරිවැය කියන එක ඔයා දැන් දල අදහසක් ගන්න. මොකක්ද අදහස? කැප කරන ලද හොඳම එක හොඳම අවස්ථාව තමයි ආවස්තික පිරිවැය කියලා හඳුන්වන්නේ. හරි නේද? right. එහෙනම් දැන් ඔන ඔයා නෝට් එක ලියාගෙන තියෙනවා පිටු අංක කීයද? 23 නෝට් එක ලියාගත්තා. 24 තියෙන්නේ MCQ වගේක්. MCQ ටික එහෙමම තියෙද්දී පිටු අංක 25ට එන්න. පිටු අංක 25. පිටු අංක 25 මේ chart එක අඳින්න. පැත්තට හරවලා අඳින්නකෝ. පොත පැත්තට හරවලා අඳින්න. පොත පැත්තට හරවලා අඳින්න. දැන් පේනව මදි නේද? මදි. හරි නේද දැන්? හරිද ළමයි? අර යටම ලියලා තියෙන නිල් පාට ඒවා පේනවද? පේනවනේ? හරි. එහෙනම් ලියා ගන්න. අවශ්‍යතා අපි ලිව්වා. ඊට පස්සේ අවශ්‍යතා වලින් එන්නේ වුවමනා. වුවමනා විවිධ ආකාර අසීමිත වේ, විවිධ වේ, සංකීර්ණයි. අන්තිම කරුණ තියෙන්නේ කාලයත් සමග වෙනස් වේ, නැත්නම් කාලයත් සමග වර්ධනය වේ. ඊට පස්සේ ළමයි තියෙනවා සීමිත සම්පත්, සීමිත සම්පත්, සීමිත සම්පත් ඉටු කරගන්න සීමිත සම්පත් තුන්වෙනි සංකල්පයේ සම්පත් හිඟකම. සම්පත් හිඟකම. හිඟකම යටතේ ලියලා තියෙන්න ඕනේ ප්‍රමාණවත් නොවේ, පොදු වූ ගැටලුවකි, දුප්පත්කම නොවේ, විසඳිය නොහැක, භාණ්ඩ හිඟය නොවේ. සම්පත් හිඟකම්. ඊට පස්සේ එන්නේ සම්පත්වල විකල්ප භාවිත පැවතීම. ඒකේ යටතේ අපි ලියලා තියෙන උදාහරණයක්. පැය දෙකක කාලය. පැය දෙකක කාලය. පැය දෙකක කාලය
පල්ලෙහාට ඩොට් දෙදා තියෙන්නේ භාවිතා වෙන විදිය. පැය දෙක කාලේ පළවෙනි ඩොට් එක පන්තියට සහභාගී වීම, ටීවී බැලීම, සෙල්ලම් කිරීම, පොත් කියවීම. එකකින් ඊතලේ එනවා තෝරා ගැනීම. තෝරා ගැනීම. තෝරා ගැනීම කියන්නේ ඉටු කරගන්නා වුවමනා තීරණය කිරීම. ඉටු කරගන්නා වුවමනා තීරණය කිරීම. උදාහරණය පන්තියට සහභාගී වීමට තෝරා ගැනීම. පන්තියට සහභාගී වීමට තෝරා ගැනීම. ඊළඟ කරුණ තෝරා ගැනීමේ ගැටලු 3යි. තෝරා ගැනීමේ ගැටලු 3යි. අවසාන සංකල්පය එතනින් යන්නේ ආවස්තික පිරිවැය. එතකොට ආවස්තික පිරිවැයට ඊතලයක් ගහනවා. ඒ ඊතලයේ උඩින් යන්නේ කැපකිරීම. ආවස්තික පිරිවැය යටතේ ඊළඟ හොඳම විකල්ප අවස්ථාව. ආවස්තික පිරිවැය යටතේ ඊළඟ හොඳම විකල්ප අවස්ථාව. දැන් ලියාගත්ත බැරි වෙච්ච මොන හරි තැනක් තියෙනවා නම් අහන්න. right ලියාගෙන ඉවර ළමයි පිටු අංක 24 MCQ එක කරන්න. අඩුපාඩු තියෙනවා නම් තාම බෝඩ් එකේ තියෙනවා ලියා ගන්න පුළුවන්. අඳුරුයි වගේද? මේ ලයිට් එක මෙහෙට ගන්න. හරි. උත්තර බලමු පිටු අංක 24 ඉරි ගැහුවද? හරි. පිටු අංක 24 බලන්න උත්තරේ. හිඟකම පිළිබඳ ප්‍රශ්නය. හිඟකම පිළිබඳ ප්‍රශ්නය. උත්තරේ 4 පැන නගින්නේ පවත්නා සම්පත් වලින් මිනිස් වමනා සපුරාලිය නොහැකි බැවිනි. සපුරාලිය නොහැකි බැවිනි. දෙක ආර්ථික විද්‍යාවේ හිඟකම සංකල්පයෙන් අදහස් කරනුයේ හිඟකම දෙක නේද උත්තරේ. පවත්නා සම්පත් වලින් මිනිස්සු වමනා කිසිසේත් සපුරාගත නොහැකි තත්වයක්. පවත්නා සම්පත් වලින් මිනිස්සුන්ගේ වමනා කිසිසේත් සපුරාගත නොහැකි තත්වයක්. තුන හිඟකම පිළිබඳ ප්‍රශ්නය.
හිඟකම පිළිබඳ ප්‍රශ්නය. පහ උත්තරේ පවතිනුයේ සම්පත් සීමා සහිත බැවිනි. සීමා සහිත බැවිනි. හරි. එතකොට ඔන්න මේ right. අපි එතකොට මේ කොටස් ටික කතා කරලා ඉවර කරලා තියෙන්නේ. ඊළඟට එන්න ළමයි ප්‍රශ්න පොත ගන්න. තව MCQ තියෙනවද උත්තර නොදුන්නු? පිටු අංක 17 උත්තර ටික දුන්නද? පිටු අංක 17 MCQ වල උත්තර දුන්නද? හරි. පිටු අංක 17 පෙරලා ගන්න. පිටු අංක 17 17 MCQ ටික බලන්න ළමයි. සූක්ෂම ආර්ථික න්‍යායයට අන්තර්ගත නොවන කරුණ වන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය. ප්‍රතිපත්ති සාර්වාර්ථික විද්‍යාවට අදාළ. මූල්‍ය ප්‍රතිපත්ති, අයවැය ප්‍රතිපත්ති, අයවැය එහෙම අහලා තියෙනවනේ ඔයගොල්ලෝ පාලිමේන්තුවේ. අන්න ඒවා. ඒවා ඇවිල්ලා සාර්වාර්ථික විද්‍යාව. ඒතර දෙක උත්තරේ. දෙවෙනි එක මේ හරිය ලේසි ප්‍රශ්න මේවා. සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කළොත් උත්තරය දාලේසි 5 සාර්වාර්ථික විද්‍යාව. දෙකට උත්තරය 5. 3 සූක්ෂම ආර්ථික විද්‍යා මාතෘකාව කිරිපිටි මිල 5 උත්තරේ. 3ට උත්තරේ 5. නැවත කියනවා එකට උත්තරය 2, දෙකට උත්තරය 5, 3ට උත්තරය 5. හොඳයි. අපි ඒ ටික ඉවර කරා නේද? දැන් ගන්නවාගේ CR පොතයි ප්‍රශ්න පොතයි CR පොතයි ප්‍රශ්න පොතයි ගන්න. CR පොතයි ප්‍රශ්න පොතයි ගන්න. දැන් අපි ප්‍රශ්න උත්තර ලියන්න හදන්නේ ආ. පිටු අංක 5 ප්‍රශ්නාංක 2 පිටු අංක 5 ප්‍රශ්නාංක 2 පිටු අංක 5 ප්‍රශ්නාංක 2 දැන් වාගේ CR පොතේ එක දාන්න. අලුතෙන්ම ළමයි ඉන්නවද? කවුද ඉන්නේ? අත උස්සන් බලන්න අලුතෙන්ම ළමයෙක් ඉන්නවනම්. අද අලුත්ම ළමයෙක් ඉන්නවනම් අත උස්සන්. නෑ. හරි. එහෙනම් දන්නවනේ CR පොත ගැන නේද? කෙනෙක් ඉන්නවා. උතර පුතා CR පොතක් හදා ගන්න ඕනේ පිටු 120ක තනි රූල් CR පොතක් අරගෙන ඒ CR පොතේ තමයි අපි ප්‍රශ්නෝත්තර ලියන්නේ. ඒතර ආගාව දැන් CR පොතක් තියෙනවා නම් ඒක අරගෙන පළවෙනි පිටු දෙක වගේ අතෑරලා මම මේ කියන එක ලියාගෙන පටන් ගමු. මුලින් ලියලා තියෙන එක යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ලියා ගන්න. ඒක මාරු වුණාට කමක් නැහැ. පිටු ඉඩ තියන්න ඕනේ 2යි අලුත්ම පොතක ලියන ළමෙක් නම්. ඔන්න ලියන්න පිටු අංක 5 ප්‍රශ්නාංක 2 පිටු අංක 5 ප්‍රශ්නාංක 2 සම්පත් හිඟයක් පවතින්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල පමණි. එකඟ වන්නේද හේතු දක්වන්න. මේකට උත්තරේ ලියන්නේ කොහොමද? දැන් ඔන්න මම උත්තර ලියන්න ඔයාලට දෙනවනේ උපදේශ. ඔන්න දැන් මම උපදේශයක් දෙන්නේ. එකඟ වන්නේද නොවන්නේද කියලා ප්‍රශ්නය ඇහුවොත් ඉකෝන වල උත්තර ලියන විදිය හදා ගන්නම ඕනේ. එකඟ වන්නේද නොවන්නේද කියලා ප්‍රශ්නය ඇහුවොත් අනිවාර්යෙන්ම පළවෙනියටම ලියන්න ඕනේ
එකඟ වෙනවා නම් එකඟ වෙයි. එකඟ වෙන්නේ නැත්නම් එකඟ නොවේ. මධ්‍යස්ථ පිළිතුරු බෑ. වේ නම් වේ නොවේ නම් නොවේ. දෙකෙන් එකයි. එහෙනම් අපි මුලින්ම ලියන්න ඕනේ එකඟ වේද නොවේද කියලා ඈ. ඊළඟ ඡේදයේ ලියන්න ඕනේ ඒකට හේතුව නිර්වචනය ලියන්න බෑ. ඒකට හේතුව ලියන්න ඕනේ. ඍජු හේතුව. පොල්ලෙන් ගැහුවාගේ එකපාර හේතුව ලියන්න ඕනේ. මේ උත්තර ලියන විදිය තමයි හදාගන්න ඕනේ ඔයගොල්ලෝ. හේතුව ලියන්න ඕනේ. තුන්වෙනි ඡේදයට තමයි නිර්වචන ලියන්නේ. හරිනේ? හා. ලියා ගන්න උපදේශ. උපදේශ. පළවෙනි ඩොට් එක. උපදේශ. පළවෙනි ඩොට් එක. ලියන්න. එකඟ වන්නේද නොවන් එකඟ වන්නේද ලෙස අසා ඇති ප්‍රශ්න සඳහා එකඟ වන්නේද ලෙස අසා ඇති ප්‍රශ්න සඳහා එකඟ වන්නේද ලෙස අසා ඇති ප්‍රශ්න සඳහා ඍජුවම එකඟ වනවාද නැද්ද යන්න සඳහන් කළ යුතුය. ඍජුවම එකඟ වනවාද නැද්ද යන්න සඳහන් කළ යුතුය. දෙවෙනි ඩොට් එක. දෙවෙනි ඩොට් එක. දෙවෙනි ඩොට් එක. එකඟ වීමට හෝ නොවීමට එකඟ වීමට හෝ නොවීමට හේතුව දැක්විය යුතුය. එකඟ වීමට හෝ නොවීමට හේතුව දැක්විය යුතුය. තුන්වෙනි ඡේදය. අදාළ සංකල්පවල තුන්වෙනි ඩොට් එක. අදාළ සංකල්පවල නිර්වචන ඉදිරිපත් කරන්න. අදාළ සංකල්පවල නිර්වචන ඉදිරිපත් කරන්න. රූලක් ඇරලා ළමයි ආදර්ශ පිළිතුර කියලා ලියන්න. ආදර්ශ පිළිතුර. දැන් මම මොඩල් ආන්සර් එකක් නැත්නම් උත්තරේ දෙනවා ඔයාට. ඔයා ලියන්නේ නැහැ, මම උත්තරේ දෙනවා මේකේ. හරි? ඒ උත්තරේ බලලා අපි උත්තර ලියන විදිය හදාගමු. මේ ප්‍රශ්නෙට එකඟ නොවේ ආදර්ශ පිළිතුර කියලා ලියලා ඉරක් ගහන්න. දැන් උත්තරේ ලියන්න පටන් ගමු. එකඟ නොවේ. එකඟ නොවේ. එකඟ නොවේ. ඊළඟ ඡේදය. ඊළඟ ඡේදය. ඊළඟ ඡේදය. සංවර්ධිත සංවර්ධනය වෙමින් පවතින
සංවර්ධිත සංවර්ධනය වෙමින් පවතින සංවර්ධිත සංවර්ධනය වෙමින් පවතින සංවර්ධිත සංවර්ධනය වෙමින් පවතින සෑම ආර්ථිකයකම මිනිස් උවමනා අසීමිත වන අතර සම්පත් සීමිත වේ. මිනිස් උවමනා අසීමිත වන අතර සම්පත් සීමිත වේ. සීමිත වේ. එබැවින් එම සෑම ආර්ථිකයකම සම්පත් හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දේ. එබැවින් එම සෑම ආර්ථිකයක්ම සම්පත් හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දේ. හරි. ඊළඟ ඡේදය. අසීමිත මිනිස් උවමනාවන් අසීමිත මිනිස් උවමනාවන් ඉටු කිරීමට සමාජය සතු සීමිත සම්පත් ප්‍රමාණවත් නොවීම සම්පත් හිඟකම ලෙස හැඳින්වේ. මෙය එචේදටමයි මෙය සෑම ආර්ථිකයකටම
එකසේ පොදු වූ ගැටලුවකි. මේ සෑම ආර්ථිකයකටම එකසේ පොදු වූ ගැටලුවකි. එකසේ පොදු වූ ගැටලුවකි. අලුත් ඡේදයක්. හිඟකම ගැන ළමයි තව ඡේදයක් අපි ලියමු. ඒතර ලස්සනයි උත්තරේ. ලියන්න. සම්පත් හිඟකම යන්නෙන් සම්පත් හිඟකම යන්නෙන් දුප්පත්කම පිළිබිඹු නොවේ. සම්පත් හිඟකම යන්නෙන් දුප්පත්කම පිළිබිඹු නොවේ. සම්පත් හිඟකම යන්නෙන් දුප්පත්කම පිළිබිඹු නොවේ. දුප්පත්කම පිළිබිඹු නොවේ. එමෙන්ම වෙළඳ පොලේ ඇතිවන తాවකාලික භාණ්ඩ හිඟය එමෙන්ම වෙළඳ පොලේ ඇතිවන తాවකාලික භාණ්ඩ හිඟය එමෙන්ම වෙළඳ පොලේ ඇතිවන తాවකාලික භාණ්ඩ හිඟය හිඟකම තුලින් නිරූපණය නොවේ. తాවකාලික භාණ්ඩ හිඟය හිඟකම තුලින් නිරූපණය නොවේ. හිඟකම තුලින් නිරූපණය නොවේ. නිරූපණය නොවේ. හරි. දැන් එන්න අපි තව ප්‍රශ්නයකට යනවා. ඊට පස්සේ මම මේ අද ඔයාලට LMS එකේ කොටසක් කියලා දෙන්න තියෙනවා කරන්න. මේ ප්‍රශ්නෙට එන්න අපි ඉක්මනට එකට ලියමු. ප්‍රශ්නාංක 6 පිටු අංක 6 ප්‍රශ්නාංක 13. සමාජයන් සෑම විටම තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ඇයි කියලා ඇහුවොත් හේතු ලියන්න ඕනේ. ඇයි තෝරා ගැනීමේ ගැටලුවක් ඇති වෙන්නේ? 1. සම්පත් හිඟවීම. 2. සම්පත් විකල්ප භාවිත වලින් යුක්ත වීම. එහෙනම් ලියන්න. සෑම සමාජයක්ම තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙනුයේ 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 ප්‍රධාන හේතු දෙකක් නිසාය. ප්‍රධාන හේතු දෙකක් නිසාය. ප්‍රධාන හේතු දෙකක් නිසාය. 1 සමාජයේ සතු සම්පත් සම්භාරය හිඟවීම. 1 සමාජයේ සතු සම්පත් සම්භාරය හිඟවීම. සමාජයේ සතු සම්පත් සම්භාරය හිඟවීම. 2 සම්පත් විකල්ප භාවිත වලින් යුක්ත වීම. සම්පත් විකල්ප භාවිත වලින් යුක්ත වීම.
සම්පත් විකල්ප භාවිත වලින් යුක්ත වීම. හරි. එතන යටින් හෝම්වර්ක් එකක් ලියා ගන්න අපි අද කරපු වගේම ප්‍රශ්නයක්. හැබැයි ටිකක් ප්‍රශ්නේ අමාරුයි. ගෙදරදී පුළුවන් විදියට ලියන්න මම උත්තරයක් දෙනවා. බය නැතුව ලියන්න. හෝම්වර්ක් මාක් කරගන්න. පිටු අංක 5 ප්‍රශ්නාංක 9 හෝම්වර්ක් එක. පිටු අංක 5 ප්‍රශ්නාංක 9. පිටු අංක 5 ප්‍රශ්නාංක 9. පොතේම ලියා ගන්න හෝම්වර්ක් කියලා. ලබන සතිය එනකොට ඒක කරලා ඉවර කරන්න ඕනේ. අද දවස් ඇතුළත පාඩම් කරලා ඉවර කරන්න ඕනේ උගන්නපු ටික. සංකල්ප 3ක් ඉගෙන ගත්තා. ඔයාද හිඟකම, තෝරා ගැනීම, විකල්ප භාවිත පැවතීම. ඒ තුන නැවත එකපාරක් කියමු. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද වීඩියෝස් බලන්නේ සහ මගේ LMS එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඒක හොඳට අහගන්න ඕනේ. ඉස්සරලා මේ සංකල්ප තුන කියන්නේ. හිඟකමේ නිර්වචනය කියන්නේ මොකද්ද? අසීමිත මිනිස්සු වමනා ඉටු කිරීමට සීමිත සම්පත් ප්‍රමාණවත් නොවීම. සම්පත්වල විකල්ප භාවිත කිසියම් භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසාය යන නිෂ්පාදන සාධක විවිධ භාවිත සඳහා යොදාගත හැක. තෝරා ගැනීම සම්පත් හිඟවීම හා විකල්ප භාවිතයන්ගෙන් යුක්ත වීම නිසා ඉටු කර ගන්නා වුවමනා තීරණය කිරීම තෝරා ගැනීමයි. හරි. අපි ලබන සතියේ ගියාම තව ටිකක් වැඩිපුර පාඩම් කරමු.